ආයිබෝවන් අද අපි සූදානම් වන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙවන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාව ඔස්සේ තවත් අලුත් රසායන විද්‍යා පුනරීක්ෂණ පාඩමක් වෙත යමු වෙන්න. ඉතින් දුවේ පුතේ අද අපි සූදානම් වන්නේ ශක්ති විද්‍යාව කියන පාඩම යටතේ එන අභ්‍යාස කීපයක් සඳහා සූදානම් වෙන්න. ඉතින් අපි දන්නවා ශක්ති විද්‍යාව පාඩම සඳහා අපේ විෂය නිර්දේශයේ කාලච්ඡේද 46ක් පමණ වෙන් කරලා තියෙනවා. ඒ අනුව අපි දැනගන්න ඕනේ අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ සඳහා අපිට ලැබෙනවා බහුවර්ණ ප්‍රශ්න 4ක් පමණකුත් සමහර අවස්ථාවලදී ව්‍යුහගත රචනා ප්‍රශ්නයක කොටසකුත් සමහරක් විට රචනා ප්‍රශ්නයක කොටසකුත් අපිට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ අපි බලමු මේ පාඩම යටතේදී අපිට ලැබෙන රචනා ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා නිවැරදිව අපි හුරු වෙන්නේ කොහොමද කියලා. එතකොට දුවලා පුතාලා මේ දකින්නේ 2018 වර්ෂයේ අපිට ලැබුණු රචනා ප්‍රශ්නයේ 5 වෙනි ප්‍රශ්නයේ C කොටස. අපිට මේකේ දත්ත ලබා දීලා තියෙනවා එක් එක් විශේෂවල M ගණයේ M වායු O2 වායු O වායු MO2 වායු යන ප්‍රභේදවල සම්මත උත්පාදන එන්තැල්පි අගයන් ලබා දීලා ඉන්පසු අපෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා MO වායුවෙන් සහ ඔක්සිජන් වායුවෙන් MO2 වායු උත්පාදනයට අදාළ දත්තය අනුව MO ගේ සම්මත උත්පාදන එන්තැල්පිය ගණනය කිරීමටත් ඉන්පසු MO ගේ බන්ධන විඝටන එන්තැල්පිය ගණනය කිරීමටත් ඒකම MO2 වායුවේ MO බන්ධන විඝටන එන්තැල්පිය ගණනය කිරීම සහ හතරවෙනි ප්‍රශ්නය යටතේ ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාවය පෙරවීම පිළිබඳවයි අපෙන් ප්‍රශ්නය අහන්නේ. ඉතින් දුවේ පුතේ මුලින්ම අපි බලන්න ඕනේ මේ වගුවේ දත්ත ලබා දෙනකොට ඔයාලා දකිනවා මේකේ දෙන්නේ දත්තය සම්මත උත්පාදන එන්තැල්පිය. එතකොට සංකේතය මේ විදිහට ඔයාලා දකිනවා. එතකොට අපි දැනගන්න ඕනේ දත්ත ලබා දීමේදී ඇයි අපිට මේ සම්මත උත්පාදන එන්තැල්පිය එහෙම නැත්නම් සම්මත තත්ත්ව කියන වචනය අවධාරණය කරලා තියෙන්නේ කියලා. බලන්න දුවේ පුතේ මෙතන අපි දකිනවා අපි සලකනු ලබන රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කිරීමේදී ප්‍රතික්‍රියක සහ ඵල පවතින උෂ්ණත්වය හා පීඩනය මත එම ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය රඳා පවතිනවා. එහෙමනම් අපි මේ ලෝකේ යම්කිසි තැනක ඉඳලා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරනකොට තවත් තැනක එම ප්‍රතික්‍රියාවම සිදු වුණොත් ඒ තැන උෂ්ණත්වය හා පීඩනය වෙනස් වුණොත් මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය වෙනස් වෙනවා. ඒක නිසා අපි සලකනු ලබන රසායනික ප්‍රතික්‍රියාවක සලකනු ලබන එන්තැල්පි විපර්යාසයක් අර්ථ දැක්වීම සඳහා සම්මත තත්ත්ව හඳුන්වලා දීලා තියෙනවා. මෙතනදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා ප්‍රතික්‍රියක හා ඵල පවතින උෂ්ණත්වය හා පීඩනය කෙරෙහි. එතකොට අපි ඒ අනුව අර්ථ දක්වනු ලබන එන්තැල්පි විපර්යාසයක් සඳහා මේ ආකාරයට සම්මත තත්ත්ව අර්ථ දක්වලා තියෙනවා. අල දකිනවා අපි මෙතනදී පීඩනය ලෙස හඳුනාගන්නේ සම්මත පීඩනය ලෙස 1 වැඩි කිරීම 10/5 පැස්කල් පීඩනය. ඒ එක්කම විශේෂයෙන් උෂ්ණත්වය සඳහන් කරලා නැත්නම් අපි උෂ්ණත්වය ලෙස කෙල්වින් 298.15 සලකනවා. හෙවත් කාමර උෂ්ණත්වය සෙල්සියස් 25 අපි සලකනවා. එතකොට අපි මේ සංකේතාත්මකව සම්මත එන්තැල්පි විපර්යාසය මේ ආකාරයෙන් පෙන්වනු ලබනවා. එහෙමනම් අපි බලමු දුවේ පුතේ අපේ වග්ගයේ දීලා තිබුණු පළවෙනි දත්තය වෙන්නේ එක් එක් ප්‍රභේදවල සම්මත උත්පාදන එන්තැල්පිය. උත්පාදනය සඳහා අපි භාවිතා කරන්නේ ෆෝමේෂන් කියන වචනය. ඒ අනුව අපේ සම්මත උත්පාදන එන්තැල්පිය මේ ආකාරයෙන් සංකේතවත් වෙනවා. එතකොට එන්තැල්පිය H ලෙසත් එන්තැල්පි විපර්යාසය ඩෙල්ටා H ලෙසත් උත්පාදනය නිසා F සංකේතයනොත් සම්මත තත්ත්වය අනුව මේ ආකාරයටත් අපි මේ සංකේතය භාවිතා කරනවා. අපි බලමු සම්මත උත්පාදන එන්තැල්පිය කියන දේ නිවැරදිව නිර්වචනය කරනකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා.
සම්මත උත්පාදන එන්තැල්පිය නම් මෙතනදී වැදගත්ම කාරණය වෙන්නේ අපි උත්පාදනය කරනු ලබන ද්‍රව්‍ය. එතකොට අපි කාවද හදන්නේ? අනිවාර්යයෙන්ම අපි ඒ හදන කෙනාගේ විශේෂත්වය වෙන්නේ එයාගේ මවුලයක් සාදාගත යුතු වෙනවා. ඒ වගේම අපි එයාව ස්ථායී ආකාරයෙන් ලබාගත යුතු වෙනවා. එතකොට ඊළඟ වැදගත් දේ තමයි අපි සාදාගනු ලබන ද්‍රව්‍ය මවුලය ස්ථායී ආකාරයෙන් ලබා ගැනීමේදී එයා සිටිය යුතු වන්නේද සම්මත තත්ත්ව යටතේ හෙවත් සම්මත උෂ්ණත්වයේ සහ සම්මත පීඩනයේ වෙනවා. එතකොට අපි දැන් එයාව හදාගන්නේ කොහොමද? අපි එයාව හදාගන්න ඕනේ එහි සංඝටිත මූලද්‍රව්‍යවල ස්ථායී ආකාරය. මොකද්ද මේ සංඝටිත මූලද්‍රව්‍යවල ස්ථායී ආකාරය කියන්නේ? අපි උදාහරණයක් බලමු. ඔයාලට පේනවා මම මේ පළවෙනි උදාහරණයෙන් පෙන්නන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ සම්මත උත්පාදන එන්තැල්පිය. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සම්මත අවස්ථාවේ ස්ථායී ආකාරය ලෙස වායුමය අවස්ථාවෙන් තමයි ලැබෙන්නේ. එතකොට අපේ මෙතනදී ප්‍රධානියා හෙවත් කතෘ වෙන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ් වායුව. මේකේ සංඝටිත මූලද්‍රව්‍ය වෙන්නේ කාබන් සහ ඔක්සිජන්. අපි බලනවා මෙයාව එහෙමනම් අපි හදාගන්න ඕනේ මවුල එකක්. කාබන් ඩයොක්සයිඩ් මවුල එක තමයි අපි මෙතනදී හදාගනු ලබන්නේ. එතකොට අපි බලමු කාබන් ඩයොක්සයිඩ් මවුල එක ඇතුලේ අපි සංඝටිත මූලද්‍රව්‍ය ලෙස දකිනවා කාබන් සහ ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය දෙක. මේකේ කාබන් කියන මූලද්‍රව්‍ය අපිට ස්වභාවයේ හමුවන්නේ ස්ථායී ආකාරය ලෙස කාබන් සොලිඩ් ග්‍රැෆයිට් කියන ආකාරයෙන්. ඒ වගේම අපිට ඔක්සිජන් මූලද්‍රව්‍ය හමුවන්නේ O2 වායුමය අවස්ථාවෙන්. O2 ද්විඅණුක වායුමය අවස්ථාවෙන්. ඒ අනුව කාබන් ඩයොක්සයිඩ් වායු මවුල එකක් උත්පාදනය කිරීම සඳහා අපි භාවිතා කරනවා කාබන් සොලිඩ් ග්‍රැෆයිට් මවුල එකක් සහ ඔක්සිජන් වායු මවුල එකක්. එතකොට මේකේ සම්මත උත්පාදන එන්තැල්පි වීම සඳහා අපි නැවත සකස් කරගමු වාක්‍යය සම්මත උෂ්ණත්වයේ සහ පීඩනයේ ඇති කාබන් සොලිඩ් ග්‍රැෆයිට් මවුල එකක් සම්මත උෂ්ණත්ව පීඩනයේ ඇති ඔක්සිජන් මවුල එකක් සමග ප්‍රතික්‍රියා වීමෙන් සම්මත උෂ්ණත්ව පීඩනයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් සෑදීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි ඒ අනුව කාබන් ඩයොක්සයිඩ්හි සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස හඳුනා ගන්නවා. අපි තවත් සරල උදාහරණයක් බලමු. මේ අපි දකින්නේ H2O ලික්විඩ්ගේ සම්මත උත්පාදන එන්තැල්පිය. දැන් බලන්න H2O සම්මතයේදී අපිට හම්බ වෙන්නේ ද්‍රව අවස්ථාවේ. අපි උත්පාදනය කරනු ලබන්නේ H2O ලික්විඩ්. එයාගෙන් අපි හදාගන්නේ මවුල එකක්. මොකද අපි මෙතනදී කතා කරන්නේ H2O ලික්විඩ් සම්මත උත්පාදනයේ එන්තැල්පිය අනුව H2O ලික්විඩ් මවුල එකක් උත්පාදනය කිරීම. ඊළඟට අපි බලමු මෙහි සංඝටිත මූලද්‍රව්‍ය එකක් තමයි හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් අපිට ස්වභාවයෙන් හමු වෙන්නේ ද්විඅණුක H2 ආකාරයෙන් වායු අවස්ථාවේ. ඒ වගේම අනෙක් සංඝටිත මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන්. ඔක්සිජන් අපිට ස්වභාවයෙන් හමුවන්නේ O2 ද්විඅණුක වායුමය ආකාරය. එතකොට හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මගින් සමන්විත මේ H2O ලික්විඩ් මවුල එකක් නිෂ්පාදනය කිරීම සඳහා අපි ප්‍රතික්‍රියාව තුලිත කිරීමේදී ඔක්සිජන් O2 යන්න භාගයෙන් වැඩි කරගත යුතු වෙනවා. ඒ අනුව අපි අර්ථ දක්වනවා සම්මත උෂ්ණත්ව පීඩනයේ ඇති හයිඩ්‍රජන් වායු මවුල එකක් සම්මත උෂ්ණත්ව පීඩනයේ යටතේ ඇති ඔක්සිජන් වායු මවුල භාගයක් සමග ප්‍රතික්‍රියා වෙලා සම්මත උෂ්ණත්ව පීඩනයේ යටතේ ඇති ජලය මවුල එකක් සෑදීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය H2O ලික්විඩ්හි සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස. අපි තව පුංචි වෙනස් උදාහරණයක් දිහා හැරිලා බලමු.
මේ තියෙන්නේ C6H12O6 කෙවත් ග්ලූකෝස්. ග්ලූකෝස් අපිට හම්බ වෙන්නේ ස්වභාවයේ ඝන අවස්ථාවේ. එහෙමනම් අපි නිෂ්පාදනය කරන හෙවත් උත්පාදනය කරන ද්‍රව්‍ය අපි ලබාගත යුතු වන්නේ එයාගේ ස්ථායී ආකාරය. එතකොට C6H12O6 ඝන අවස්ථාව තමයි අපි මෙතනදී ලබා ගන්නේ. අපි බලමු මේ සංඝටකයේ සංඝටිත මූලද්‍රව්‍ය මොනවද කියලා. අපි දකිනවා මෙතනදී කාබන් හම්බ වෙනවා, හයිඩ්‍රජන් හම්බ වෙනවා, ඔක්සිජන් හමු වෙනවා. එතකොට කාබන් අපිට ස්වභාවයේ කාබන් සොලිඩ් ග්‍රැෆයිට් ලෙසත්, හයිඩ්‍රජන් H2 අණුව ලෙසත්, ඔක්සිජන් O2 අණුව ලෙසත් අපිට ලැබෙනවා. සූත්‍රය අනුව මෙහි මවුල එකක් නිෂ්පාදනය කිරීම සඳහා කාබන් සොලිඩ් ග්‍රැෆයිට් මවුල 6ක් අවශ්‍ය වෙනවා. H12 අණුව හයිඩ්‍රජන් වායු මවුල 6කුත්, O6 අණුව ඔක්සිජන් වායු මවුල 3කුත් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා. ඒ අණුව සම්මත තත්ත්වයට යටතේ ඇති කාබන් සොලිඩ් ග්‍රැෆයිට් මවුල 6ක්, හයිඩ්‍රජන් වායු මවුල 6ක් සහ ඔක්සිජන් වායු මවුල 3ක් ප්‍රතික්‍රියා වීමෙන් ග්ලූකෝස් මවුල එකක් උත්පාදනය වීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි ග්ලූකෝස්හි සම්මත උත්පාදන එන්තැල්පිය ලෙස හඳුන්වනු ලබනවා. එහෙනම් අපි බලමු අපේ ගණනය කිරීම සඳහා අවශ්‍ය වෙන තවත් වැදගත් අර්ථ දැක්වීම. ඊට කලින් අපි තව පොඩි දෙයක් මතක් කරගන්න ඕනේ. මේ දේ අපිට අනිවාර්යයෙන්ම දුවල පුතාලට සමහර වෙලාවල් වලදී ගණනය කිරීම වලදී අමතක වෙලා දත්ත දීලා නැහැ. එහෙම නැත්නම් දත්ත නැහැ කියලා කලබල වෙන අවස්ථාවක්. බලන්න දුවේ පුතේ අපි දන්නවා සම්මත තත්ත්වයට යටතේ සංශුද්ධ මූලද්‍රව්‍යයක් අරගත්තහම උදාහරණයක අපි හයිඩ්‍රජන් ගත්තොත් එයාගේ සම්මත තත්ත්වයට යටතේ අපිට හම්බ වෙන්නේ H2 ද්විඅණුක ස්වරූපේ සහ වායුමය අවස්ථාවේ. එතකොට සම්මත තත්ත්වයට යටතේ හයිඩ්‍රජන්ගේ එන්තැල්පිය අරගත්තොත් අපි කීයද ගන්නෙ? අගේ අපි සලකනු ලබන්නේ 0 කියලා. ඒ වගේම තමයි අපි නයිට්‍රජන් උදාහරණයට අරගමු. දැන් නයිට්‍රජන් උදාහරණයට ගත්තොත් නයිට්‍රජන් N2 වායුව ලෙස හමු වෙනවා. එතකොට මේකේ එන්තැල්පිය නැවත අපිට මොකද්ද? 0 ලෙස ලැබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් අයඩින්. අයඩින් මූලද්‍රව්‍ය අපිට ස්වභාවයේ ඝන අවස්ථාවේ හමු වෙනවා. එතකොට මේ ඝන අවස්ථාවේ හම්බ වෙන මූලද්‍රව්‍යයේ I2 හි එන්තැල්පිය අපි සලකන්නේ කීයද? 0 ලෙස. ඒ වගේම තමයි සෝඩියම් වගේ මූලද්‍රව්‍යයක් අරගත්තොත් සෝඩියම්ගේ උත්පාදන එන්තැල්පිය අපි ශූන්‍ය ලෙස සලකනු ලබනවා. එතකොට දුවේ පුතේ නිතරම ගණනය කිරීමවලදී අපි මතක තබාගත යුතු වෙනවා සම්මත තත්ත්වය යටතේ ඇති සංශුද්ධ මූලද්‍රව්‍යවල ස්ථායී ආකාරයේ උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වන බව. හොඳයි. එහෙනම් අපි බලමු අපේ ගණනය කිරීම සඳහා අවශ්‍ය වෙන ඊළඟ දත්තය. මෙතන අපි සඳහන් කරන්නේ අපේ ගණනය කිරීමවලදී නිතර අපි භාවිතා කරන අර්ථ දැක්වීම සම්මත දහන එන්තැල්පිය. දහනය සඳහා අපි කම්බෂන් කියනවා. ඒ අනුව මෙතන අපි සංකේතය ළඟ C අකුර පාවිච්චි කරනවා. එන්තැල්පිය H, එන්තැල්පි විපර්යාසය ඩෙල්ටා H, දහනය නිසා C, සම්මත තත්ත්ව අනුව මේ ලෙස අපේ සංකේතය සකස් කරගනු ලබනවා. හරි. මෙතනදී වැදගත් වෙන්නේ කවුද? දැන් දහන එන්තැල්පිය නම් අපේ ප්‍රධානියා හෙවත් කර්තෘ වෙන්නේ දහනය කරනු ලබන සංයෝගය. දහනය කරනු ලබන කෙනාගේ අපි අනිවාර්යයෙන්ම සලකන්න ඕනි කොච්චරක්ද? දහනය කරනු ලබන්නේ මවුල එකක්. සංයෝගයේ මූලද්‍රව්‍ය ඕනෑම දෙයක මවුල එකක් තමයි අපි දහනය කරන්නේ. ඒ වගේම එයා සිටිය යුතු වෙනවා සම්මත තත්ත්ව යටතේ. දැන් සම්මත තත්ත්වය යටතේ ඇති මූලද්‍රව්‍යයක එහෙම නැත්නම් සංයෝගයක මවුලයක් දහනය වුණාම අපිට දහන ඵල ලෙස
ලැබෙන්නේ සංයෝගයේ සංඝටිත මූලද්‍රව්‍ය වලට අදාළ වූ සංයෝගයක්. ඒතර ඒ අනුව ඔක්සිජන් අපිට වැඩිමනත් ප්‍රමාණයක් මෙතනදී අවශ්‍ය වෙනවා. අපි ඒ අනුව අර්ථ දැක්වීම නැවත සකස් කරලා බලමු. සම්මත තත්ත්ව යටතේ ඇති මූලද්‍රව්‍යයක එහෙම නැත්නම් සංයෝගයක මවුලයක් වැඩිමනත් ඔක්සිජන් ප්‍රමාණයක් තුල දහනය කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි අදාළ සංඝටකයේ හෝ මූලද්‍රව්‍යයේ සම්මත දහන එන්තැල්පිය ලෙස හඳුන්වනු ලබනවා. අපි පුංචි උදාහරණ කීපයක් නැවතත් බලමු. දැන් දුවේ පුතේ ඔයාලා මෙතනදී දකිනවා පළවෙනි උදාහරණය මම අරගත්තේ හයිඩ්‍රජන් වායුවේ සම්මත දහන එන්තැල්පිය. දහනය කරන්නේ හයිඩ්‍රජන් නිසා අපි එයාව ලබාගත යුතු වෙන්නේ එහි ස්ථායී ආකාරය. එතකොට H2 ද්විඅණුක ස්වරූපයෙන් අපි හයිඩ්‍රජන් ගන්නවා. එයාගේ මවුල එකක් තමයි අපි දහනය කරන්නේ. හයිඩ්‍රජන් මවුල එකක් ඔක්සිජන් සමග දහනය කිරීමේදී ඵලය ලෙස අපිට ලැබිලා තියෙනවා H2O liquid. එතකොට හයිඩ්‍රජන් මවුල එකක් සඳහා අපිට H2O liquid එකක් මවුල ලැබෙනකොට සමීකරණය තුලිත කිරීම සඳහා වම් පැත්තේ ඔක්සිජන් අපිට භාගයෙන් ගුණ කරන්නට සිද්ධ වෙනවා. ඒ අනුව හයිඩ්‍රජන්ගේ සම්මත දහන එන්තැල්පියේදී අපි කියනවා සම්මත උෂ්ණත්ව පීඩනයේ ඇති හයිඩ්‍රජන් වායු මවුල එකක් ඔක්සිජන් වායු මවුල භාගයක් සමග ප්‍රතික්‍රියා වෙලා H2O liquid මවුල එකක් ලබා දීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය ලෙස. අපි තව උදාහරණයක් අරගෙන බලමු. අපි ඊළඟට ගත්තේ මැග්නීසියම්ගේ සම්මත දහන එන්තැල්පිය. දැන් අපි දහනය කරන්නේ මැග්නීසියම්. එතකොට මැග්නීසියම් ස්වභාවය අපිට ස්ථායී ලෙස හම්බ වෙන්නේ ඝන අවස්ථාවේ. එතකොට අපි මැග්නීසියම් ඝන අවස්ථාවේ මවුල එකක් ලබා ගන්නවා. ඒකම එයා වැඩිමනත් ඔක්සිජන් ප්‍රමාණයක් හමුවේ දහනය කරනු ලබනවා. මැග්නීසියම් මවුල එකක් වැඩිමනත් ඔක්සිජන් ප්‍රමාණයක් හමුවේ දහනය කළ විට අපිට මැග්නීසියම් ඔක්සයිඩ් ඝන අවස්ථාව මවුල එකක් ලැබෙනවා. එහෙමනම් මැග්නීසියම් සම්මත දහන එන්තැල්පිය අපි මේ ආකාරයෙන් සමීකරණය මගින් පෙන්වනු ලබනවා. අපි ඊළඟ උදාහරණය ගත්තේ සල්ෆර් වල සම්මත දහන එන්තැල්පිය. සල්ෆර් අපිට ස්වභාවයේ ඝන අවස්ථාව හම්බ වෙනවා. ස්ථායී ආකාරය අපි සල්ෆර් මවුල එකක් අරගෙන වැඩිමනත් ඔක්සිජන් හමුවේ දහනය කළ විට ඵලය ලෙස අපිට ලැබෙනවා SO2 වායුව මවුල එකක්. එහෙමනම් සල්ෆර් සම්මත දහන එන්තැල්පිය සඳහා නිවැරදි සමීකරණය අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු වෙනත් උදාහරණයක්. එතීන්ගේ සම්මත දහන එන්තැල්පිය. එතීන්ගේ සම්මත දහන එන්තැල්පිය අනුව මෙතන ඔයාලට පේනවා එතීන් සඳහා සූත්‍රය C2H4 වායු. C2H4 වායුව සමන්විත වෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් කියන සංඝටිත මූලද්‍රව්‍ය වලින්. C2H4 වායු මවුලයක් වැඩිමනත් ඔක්සිජන් හමුවේ දහනය කිරීමේදී අපිට ඵල දෙකක් ලැබෙනවා. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව, අනික තමයි H2O liquid. C2H4 වායු මවුල එකක් දහනය කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් මෙතනදී වායු මවුල දෙකක් ලැබිය යුතු වෙනවා. H4 වීම අනුව ජලයේ මවුල දෙකක් ලැබෙනවා. එතකොට සමීකරණය තුලිත කරනකොට අපිට ඔක්සිජන් සඳහා වම් පැත්ත 3ෙන් ගුණ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව එතීන්ගේ සම්මත දහන එන්තැල්පිය අපි අර්ථ දක්වනවා C2H4 වායු මවුල එකක් ඔක්සිජන් හමුවේ වැඩිමනත් ඔක්සිජන් හමුවේ සම්පූර්ණයෙන්ම දහනය වෙලා මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දෙන බව.
එතකොට ප්‍රතික්‍රියාව සිදුවීමේදී සෑම විටම අපි කතා කරලා තියෙන්නේ සම්මත දහන එන්තැල්පිය නිසා මේ සෑම ප්‍රතික්‍රියාවකදීම ආරම්භක අවස්ථාවේදී ඒ වගේම අවසාන අවස්ථාවේදී හෙවත් ප්‍රතික්‍රියක සහ ඵල සෑම විටම සම්මත උෂ්ණත්වයේ සහ සම්මත පීඩනයේ පැවතිය යුතු වෙනවා. හොඳයි. අපි එහෙනම් බලමු අපේ ගණනය කිරීම සඳහා අවශ්‍ය වන තවත් අපිට ඊටාම වැදගත් වන අර්ථ දැක්වීමක්. දුවේ පුතේ මේ අපි සම්මත බන්ධන විඝටන එන්තැල්පිය කියන අර්ථ දැක්වීම මේකත් නිතර දරුවන් අතින් පැටලෙන එහෙම නැත්නම් වරද්දා ගන්න තැනක් වෙනවා විශේෂයෙන්ම සම්මත පරමාණුකරණ එන්තැල්පි දත්තයත් එක්ක බන්ධන විඝටන එන්තැල්පියේ දත්ත පටලවා ගන්න අවස්ථා අපිට හමු වෙනවා. ඒක නිසා මේ ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරමු. දැන් මෙතන අපේ අර්ථ දැක්වීම වෙන්නේ සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. එතකොට බන්ධන විඝටනයේ බොන්ඩ් ඩිසෝෂියේෂන් කියන අර්ථය අනුව මෙතන අපි D අකුර පාවිච්චි කරලා තියෙනවා. හරි. දැන් එහෙනම් අපි බලමු අර්ථ දැක්වීම හැදිලා තියෙන විදිහ. බන්ධන මවුලයක් විඝටනය කරමින් සම්මත අවස්ථාවේ ඇති. මෙන්න මේ දේ වැදගත්. සම්මත අවස්ථාවේ ඇති. ඊළඟට වායුමය විශේෂයක්. සම්මත අවස්ථාවේ ඇති වායුමය විශේෂයක්. සම්මත අවස්ථාවේ ඇති වායුමය මූලද්‍රව්‍යවල සංරචක බවට විඝටනය වීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි මේ අනුව සම්මත බන්ධන විඝටන එන්තැල්පිය ලෙස හඳුන්වනු ලබනවා. එහෙමනම් බන්ධන විඝටන එන්තැල්පිය කියවපු ගමන්ම අපේ ඔළුවේ මනසේ නිරන්තරයෙන්ම මතක තබා ගත යුතු වන ප්‍රධානම කරුණ වෙන්නේ අපි බන්ධන විඝටනය කරන්නේ වායුමය ප්‍රභේදයෙන්. ඒ වගේම අපි ඵල ලෙස ලබා ගන්නේ වායුමය ප්‍රභේද. ඒතකොට බන්ධන කැඩීම අනුව අපිට වායුමය පරමාණු හෝ එහෙම නැත්නම් අදාළ සංඝටකය කැඩීමෙන් ලැබෙන අතරමැදි සංවායුමය ප්‍රභේදයක් ලැබෙනවා. අපි උදාහරණය බලමු. මේ තියෙන්නේ අපි ඔක්සිජන් වායුවේ සම්මත බන්ධන විඝටන එන්තැල්පිය නිවැරදිව පෙන්වනු ලබන ආකාරය. ඔක්සිජන් බන්ධනයේ විඝටනය කිරීම සඳහා අපි O2 වායුමය අවස්ථාව ලබා ගත යුතු වෙනවා. එතකොට අපි විඝටනය කරන්නේ බන්ධන මවුල එකක්. ඒක ඊටාම වැදගත්. බන්ධනයේ විඝටනය කරනකොට බන්ධන මවුල එකක් විඝටනය වෙනවා. ඒ අනුව අපිට මෙතනදී ලැබෙනවා ඔක්සිජන් වායුමය පරමාණු මවුල දෙකක්. එතකොට මං ඉස්සෙල්ලත් ඔයාලට මතක් කරා මේ දත්තේ සමහර විට දරුවෝ පටල ගන්නවා සම්මත පරමාණුකරණ එන්තැල්පියේ දත්තේ සමග. මෙතනදී ඔක්සිජන් වායුව පරමාණුකරණය වුණා නම් එහෙම එතන සම්මත පරමාණුකරණ එන්තැල්පිය වගේ දෙගුණයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒක නිසා ඒ ගැන අපි සැලකිලිමත් විය යුතු වෙනවා. හරි. ඊළඟ උදාහරණය බලන්න. හයිඩ්‍රජන්ගේ සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. හයිඩ්‍රජන් අපිට හමු වෙනවා H2 වායුමය අවස්ථාවෙන් අපි ලබා ගත යුතු වෙනවා බන්ධන මවුල එකක් විඝටනය කරනවා. ඒ අනුව අපිට ලැබෙනවා හයිඩ්‍රජන් වායුමය පරමාණු මවුල දෙකක්. සම්මත තත්ත්වය යටතේදී හෙවත් සම්මත උෂ්ණත්ව පීඩනයේදී හයිඩ්‍රජන් වායු මවුල එකක බන්ධන මවුලයක් විඝටනය කිරීමෙන් හයිඩ්‍රජන් වායුමය පරමාණු දෙකක් ලැබීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි මෙහි හයිඩ්‍රජන්ගේ සම්මත බන්ධන විඝටන එන්තැල්පිය ලෙස හඳුන්වනු ලබනවා. අපි බලමු තව වෙනස් උදාහරණයක්. අපිට සමහර සංයෝග හම්බ වෙනවා බන්ධන එකම බන්ධනය වුණත් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පවතිනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ මධ්‍යන්න බන්ධන විඝටන එන්තැල්පිය කියන අර්ථ දැක්වීම ලබා ගන්න. හේතුව මොකද? වායුමය අණුවක එක් වර්ග බන්ධන කීපයක් අඩංගු වුණත් ඒ එක් එක් බන්ධන විඝටනය සඳහා එන්තැල්පිය අපිට බැලූ බැල්මට සමානයි හිතුණත් ඒක සැබවින්ම සමාන අගයක් වන්නේ නැහැ.
ඒ නිසා අපිට ගණනය කරන්න වෙනවා සෑම බන්ධනයක්ම විඝටන එන්තැල්පීන් වෙන්වෙන්ව සලකලා එම බන්ධන සංඛ්‍යාවත් සලකලා අපිට ඒවායේ මධ්‍යන්න අගය ලබාගෙන මධ්‍යන්න බන්ධන විඝටන එන්තැල්පිය සඳහා අගය ලබා ගන්න සිද්ධ වෙනවා. එතකොට අපි උදාහරණයක් අරගෙන බලමු. මෙන්න මේ විදිහට. අපි මේ දකින්නේ H2O අණුවේ හෙවත් ජල අණුවේ OH බන්ධනය විඝටනය වන ආකාරය. H2O අණුවේ HO හෙවත් නැත්නම් OH අණු දෙකක් තියෙනවා. එතකොට මේ බන්ධන දෙකටම අදාළව අපිට එක් බන්ධන විඝටන එන්තැල්පියක් එකවර අර්ථ දක්වන්න බෑ. මුලින් අපි HOH අණුවේ එක් OH බන්ධනයක් විඝටනය කළොත් අපිට ලැබෙනවා HO වායු සහ H වායු. මේ බන්ධන විඝටනයට අදාළ එන්තැල්පිය අපි මේ ලෙස D1 කියලා අරගත්තොත් අපිට මෙතනින් ඉතිරි වෙන HO වායුව නැවත විඝටනය කිරීමෙන් අපි O වායු සහ H වායු ලබා ගැනීමේදී එම එන්තැල්පි විපර්යාසය අපි D2 ලෙස සැලකුවොත් ඒ අගයන් දෙකේම අපිට පෙනෙනවා මේ බන්ධන විඝටනයන් සඳහා අනිවාර්යයෙන්ම එන්තැල්පි අගයන් දෙකක් ලැබී ඇති බව. ඒ අනුව අපි HO බන්ධනයේ සම්මත මධ්‍යන්න බන්ධන විඝටන එන්තැල්පිය අර්ථ දක්වනවා මෙන්න මේ පළමු බන්ධන විඝටන එන්තැල්පියේ දෙවන බන්ධන විඝටන එන්තැල්පියේ යන අගයන් දෙකේ එකතුව අරගෙන ඒක දෙකෙන් බෙදීමෙන් ලැබෙන මධ්‍යන්න අගය. අපි තවත් බන්ධන දෙකට වඩා පවතින අණුවක් දෙස බලමු. මේ ඔයාලා දකින්නේ CH4 අණුව. CH4 අණුවේ අපිට තියෙනවා CH බන්ධන 4ක්. CH බන්ධන 4 සඳහා බන්ධන විඝටන එන්තැල්පි අගයන් 4ක් ලැබෙනවා. අපි එක් එක් බන්ධනයේ විඝටනය කිරීමෙන් ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය බලමු. CH4 වායුවෙන් XCH බන්ධනයක් විඝටනය වුණොත් අපිට ලැබෙනවා CH3 වායු සහ H වායු. එතකොට මේ බන්ධන විඝටන එන්තැල්පි අගය අපි D1 කියලා සැලකුවොත් දෙවැනි අවස්ථාවේදී දෙවන CH බන්ධනයේ විඝටනයේදී CH3 වායුවෙන් අපට ලැබෙනවා CH2 වායු නැවත H වායු. එතකොට එම බන්ධන විඝටනය අපි D2 කියලා සැලකුවොත් ඩෙල්ටා H D2 කියලා සැලකුවොත් ඊළඟ බන්ධන විඝටන එන්තැල්පි අපිට අනුරූපව ඩෙල්ටා H D3 D4 ලෙස සලකන්න පුළුවන්. එහෙමනම් අවසානයේ අපිට CH4 අණුව සම්පූර්ණයෙන්ම විඝටනය වීමෙන් ලැබිලා තියෙනවා කාබන් වායුමය පරමාණු මවුල 1ක් සහ හයිඩ්‍රජන් වායුමය පරමාණු මවුල 4ක්. මේ අවස්ථාවට පැමිණීමේදී CH4 අණුවේ CH බන්ධන 4ක් විඝටනය වීම සිදු වුණා. ඒ අණුව CH4 වායුවේ CH සම්මත මධ්‍යන බන්ධන විඝටන එන්තැල්පිය ලබා ගැනීම සඳහා අපි ඉහත සියලු බන්ධන විඝටන එන්තැල්පීන් අගයන්ගේ එකතුව රැගෙන එය බන්ධන සංඛ්‍යාවෙන් මෙතනදී නම් බන්ධන 4ක් පවතින නිසා 4න් බෙදීමෙන් අපිට CH4 සඳහා සම්මත මධ්‍යන බන්ධන විඝටන එන්තැල්පි අගය ලබා ගන්න පුළුවන්. එතකොට අපේ ගැටලුව දෙස අපි නැවතත් යමු වෙමු. අපිට ලැබිලා තියෙන්නේ 2018 පස්වෙනි ප්‍රශ්නයේ C කොටස යටතේ M ගණයේ උත්පාදන එන්තැල්පිය බිඳුව බව සඳහන් කරලා තියෙනවා. M වායුවේ උත්පාදන එන්තැල්පිය 800යි. ඔක්සිජන් වායුවේ එන්තැල්පිය බිඳුවයි. O වායුවේ උත්පාදනය 249.2යි. MO2 වායුවේ උත්පාදනය ඍණ 400යි කියලා දීලා තියෙනවා. ඒකකයේ බලන්න අපිට හැම වෙලේම
විභාග ප්‍රශ්නයේදී ඒකකය ලැබෙන්නේ කිලෝ ජූල් මවුලයට ලෙස. එහෙමනම් අපි දැන් උත්පාදන එන්තැල්පිය පිළිබඳව කතා කරපු නිසා අපි මේ ගැටලුව විසඳීමට යමු වෙමු. පළවෙනි ප්‍රශ්නය. අපිට පළමු ප්‍රශ්නයෙන් ලැබෙන්නේ MO වායුව ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා වෙලා MO2 වායුව සෑදීමට අදාළ එන්තැල්පි විපර්යාසය දීලා තියෙනවා. ඔයාලගෙන් ප්‍රශ්නයෙන් අහන්නේ MO සඳහා සම්මත උත්පාදන එන්තැල්පි අගය. හොඳයි. අපි බලමු එහෙමනම් MO වායුවේ සම්මත උත්පාදන එන්තැල්පිය සඳහා නිවැරදි සමීකරණය ලියාගන්නේ කොහොමද කියලා. අපි මෙතනදී උත්පාදනය කරන්නේ MO වායුව. එහි සංඝටිත මූලද්‍රව්‍ය වන්නේ M ඝනය සහ ඔක්සිජන් වායුව. එහෙනම් අපි වම් පැත්තෙන් M ඝන අවස්ථාව සමග ඔක්සිජන් වායුමය අවස්ථාව ප්‍රතික්‍රියා කරපුවාම අපිට ලැබෙනවා MO වායුමය අවස්ථාව. එතකොට මෙතන එන්තැල්පි විපර්යාසය මෙයාගේ ඩෙල්ටා H F ලෙස අපි සඳහන් කරනවා. හරි. අපි එහෙනම් බලමු මේ දත්තය සඳහා අපිට ලබා දීලා තියෙන අනිකුත් දත්ත උපයෝගී කරගෙන තාප රසායනික චක්‍රයක් ගොඩනංවා ගන්න පුළුවන්ද කියලා. අපිට ලැබලා දීලා තියෙනවා MO වායුව ඔක්සිජන් භාගයක් එක ප්‍රතික්‍රියා වුණාම MO2 හැදෙන එක. එතකොට ඒක අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. MO වායුව ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා වුණාම ලැබෙනවා MO2 වායුව මෙහි ඩෙල්ටා H අගය ඍණ 50.0යි කිලෝ ජූල් මවුලයට ලෙස සඳහන් වෙනවා. දැන් සමීකරණය තුලිත කිරීම සඳහා MO වායු භාගයක් ඔක්සිජන් වායු මෙතන සමීකරණය තුලිතයි ඔක්සිජන් සඳහා. එතකොට අපි M ඝනය සහ ඔක්සිජන් වායුවෙන් මේ පැත්තට ඊතලයේ දාගත්තොත් මේ අපි දක්වන්නේ මොකද්ද? MO2 වායුවේ උත්පාදන එන්තැල්පිය. මේකේ අගේ අපිට වගුවේ දත්තය දීලා තියෙනවා ඍණ 400.0යි කිලෝ ජූල් මවුලයට ලෙස. දැන් පුතේ සරලව අපි තාප රසායනික චක්‍රයක් ගොඩනගා ගත්තා. තාප රසායනික චක්‍රය ගොඩනගා ගත්තහම ගණනය කිරීම සඳහා අපි ශක්ති විද්‍යා පාඩමේදී යොදා ගන්නා ප්‍රධානම නියමය වෙන්නේ හෙස් තාප සමාකලන නියමය. හෙස් තාප සමාකලන නියමය අනුව කියවෙන්නේ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියාවේ ආරම්භක හා අවසාන අවස්ථා සමාන වෙනවා නම් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ඒ සිදුවන මාර්ගයෙන් ස්වායත්ත වෙනවා කියලා. මේ තාප රසායනික චක්‍රයේදී ඔයාලා දකිනවා M ඝනය ඔක්සිජන් වායුව එක්ක ප්‍රතික්‍රියා වෙලා MO වායුව සහ භාගයක් O2 වායුව ලබා දීලා ඉන්පසු එයා නැවතත් MO වායුව ඔක්සිජන් වායු මවුල භාගය සමග ප්‍රතික්‍රියාවෙන් MO2 වායුව ලබා දීලා තියෙනවා. එතකොට මේක අපිට හඳුනා ගන්න පුළුවන් මේ එක මාර්ගයක් ලෙස. ප්‍රතික්‍රියක සිට ඵල ලෙස ළඟා වෙන එක් මාර්ගයක් ලෙස. එතන අපි මේ පැත්තෙන් නැවත බැලුවොත් M ඝනය ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා වෙලා අපිට ලැබෙනවා MO2 වායුව. එතන මේ අපි දකින්නේ මේ ප්‍රතික්‍රියාව සිදුවෙන අනෙක් මාර්ගය. හෙස් තාප සමාකලන නියමය අනුව ප්‍රතික්‍රියකවල සහ ඵලවල අවස්ථාව එකම වෙනවා නම් ප්‍රතික්‍රියාව සිදුවන මාර්ගයෙන් එන්තැල්පි විපර්යාසය ස්වායත්ත වෙනවා. ඒ අනුව අපිට මෙතනදී හෙස් නියමයෙන් ලියා දක්වන්න පුළුවන් මෙහි
ඩෙල්ටා H F θ අපිට දීලා තියෙන හොයන්න යන ප්‍රතික්‍රියාව ධන. අපිට මේ විදිහට සමීකරණය පෙන්වන්න පුළුවන්. ඩෙල්ටා HF ධන ඩෙල්ටා H ඍණ 50ක් සඳහා ලැබෙන අගයේ එකතුව සමාන වෙනවා MO2 වායුවේ උත්පාදන එන්තැල්පි අගයට. එමනම් අපිට හොයන්න තියෙන්නේ MO වායුවේ සම්මත උත්පාදන එන්තැල්පිය. ඒ අනුව අපි දත්ත ආදේශ කරපුවාම ඩෙල්ටා HF MO වායුව සඳහා ඍණ 400.0 කිලෝජූල් මවුලයට ධන 50.0 කිලෝජූල් මවුලයට වීම අනුව අපිට පිළිතුර ලැබෙනවා ඍණ 350 කිලෝජූල් මවුලයට කියලා. ද්විපුතේ මෙතනදී අපි ලකුණු ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු චුට්ටක් මම මතක් කරන්නම්. තාප රසායනික චක්‍රය නිර්මාණය කිරීමේදී හැම විටම අපි සැලකිලිමත් විය යුතු වෙනවා. හැම ප්‍රතික්‍රියකයකම සහ ඵලයකම භෞතික අවස්ථාව සඳහන් කිරීම. එහෙම නැති වුණොත් ඔයාලට ලකුණු අහිමි වෙනවා. මොකද තාප රසායන හේවත් ශක්ති විද්‍යාව අනුව ප්‍රතික්‍රියක සහ ඵලවල භෞතික අවස්ථාව ඉතාමත්ම වැදගත් වෙනවා. යම් හේකින් ඔයාලගේ මෙහි M ඝනය ලෙස සඳහන් වෙලා තිබුණේ නැත්නම් මේ ප්‍රතික්‍රියාව සඳහා එන්තැල්පි විපර්යාසය සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි වෙනවා. ඒ අනුව ඔයාලට මුළු චක්‍රය සඳහාම සමහර විට ලකුණු නොලැබී යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එන්තැල්පි විපර්යාසය ප්‍රකාශ කිරීමේදී සෑම විටම සැලකිලිමත් විය යුතු වෙනවා ඒකකය සටහන් කිරීම. ඒකම හෙස් නියමයේ අනුව තාප රසායනික චක්‍රයට දත්ත ආදේශ කරන විටත් සෑම අවස්ථාවකදීම අදාළ සංඛ්‍යාව සමග ඒකකයේ සඳහන් කිරීමට ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද අපේ උත්තර පත්‍ර ඇගයීමේදී අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ සටහන සඳහා ලකුණු දීමේදී ඒකක සඳහා සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් වෙන වෙනවා. නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ ඒකකයේ වැරදි වුණොත් අපේ පිළිතුර සම්පූර්ණයෙන්ම වැරදි වෙනවා. එහෙමනම් බලන්න මෙහි දෙවෙනි ප්‍රශ්නයෙන් අපිට ලබා දීලා තියෙන්නේ MO වායුවේ MO බන්ධන විඝටන එන්තැල්පිය ගණනය කිරීමට. MO වායුවේ MO බන්ධන විඝටන එන්තැල්පිය ගණනය කිරීමට. මුලින්ම අපි MO වායුවේ NO බන්ධනය විඝටනය කිරීමෙන් ලැබෙන ඵලයට අදාළ ප්‍රතික්‍රියාව ලියලා බලමු. MO බන්ධනය විඝටනය වුණොත් අපිට ලැබෙනවා M වායු සහ O වායු. අපි බලමු අපිට දීලා තියෙන දත්ත අනුව අපිට දීලා තියෙනවා M වායුවේ උත්පාදන එන්තැල්පිය 800.0 කිලෝජූල් මවුලයට කියලා. එහෙමනම් අපි මෙතනදී තාප රසායනික චක්‍රය ගොඩනංවා ගැනීම සඳහා M ගේ ස්ථායී අවස්ථාව M ඝනය in M වායු උත්පාදනය කිරීම අපි සඳහන් කරනවා ඩෙල්ටා H F T. M වායු ධන මෙතන අපි නිපදවාගෙන තියෙනවා O වායු. O වායුව නිපදවා ගැනීම සඳහා එහි සම්මතයේ ස්ථායී අවස්ථාව O2 වායු අපි පාවිච්චි කරන්න ඕනේ මවුල භාගයක්. ඒ අනුව අපිට ලැබෙනවා O වායු පරමාණු මවුල 1ක්. එතකොට ඊට අදාළ එන්තැල්පි විපර්යාසය නම් මෙතන දීලා තියෙන්නේ 249.2යි. මේ අපි සඳහන් කරන්නේ ඩෙල්ටා H F O y. දැන් අපි M ඝනය සහ භාගයක් O2 වායු මවුල භාවිතයෙන් MO වායුව උත්පාදනය කරන දිශාවට ඊතලයේ දැම්මොත් මේ අපි පෙන්වන්නේ මොකද්ද? මේ අපි පෙන්වන්නේ සම්මත අවස්ථාවේ ඇති M ඝනය සම්මත අවස්ථාවේ ඇති ඔක්සිජන් වායුව මගින් MO වායුව උත්පාදනය කිරීමට අදාළ එන්තැල්පිය. ඒක අපේ කලින් ගණනය කිරීමේදී ලබා ගත්තා MO වායුවේ උත්පාදන එන්තැල්පිය අපිට ආව කීයද?
ඍණ 350යි කිලෝ ජූල් මවුලයට කියලා. මේ අගය ඍණ 350යි කිලෝ ජූල් මවුලයට වෙනවා. එහෙමනම් අපි දැන් හදාගෙන තියෙනවා තාප රසායනික චක්‍රයක්. මේ තාප රසායනික චක්‍රයේ M ඝනය සහ ඔක්සිජන් වායුව මගින් M වායුව සහ O වායුව ලබා දීලා තියෙනවා එක් මාර්ගයකදී අනෙක් මාර්ගයේදී M ඝනය සහ ඔක්සිජන් වායුව මගින් MO වායුව ලබා දීලා ඉන්පසු නැවත එය M වායුව සහ O වායුව බවට විඝටනය වෙලා තියෙනවා. එතකොට මෙතන මෙන්න මේ ඩෙල්ටා H අගය තමයි අපේ බලාපොරොත්තු වෙන පිළිතුර වන්නේ. අපි මේ තාප රසායනික චක්‍රය සඳහා හෙස් නියමය භාවිතා කළොත් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා H ධන ඍණ 350 කිලෝ ජූල් මවුලයට සමාන වෙනවා. M ඝනයෙන් M වායු උත්පාදන එන්තල්පිය අපිට දීලා තියෙන්නේ 800.0යි කිලෝ ජූල් මවුලයට ධන ඔක්සිජන් O2 මගින් O වායුව උත්පාදනයට අදාළව අපිට දීලා තියෙන්නේ 249.2යි කිලෝ ජූල් මවුලයට. එතකොට අපි සොයා ගන්නා පදය උක්ත කරගත්තොත් ඩෙල්ටා H සමානයි 800.0 ධන 249.2 කිලෝ ජූල් මවුලයට ඍණ 350 මේ පැත්තට එනකොට ධන 350 කිලෝ ජූල් මවුලයට ඒ අනුව ඩෙල්ටා H සඳහා අපිට ලැබෙනවා 1399.2යි කිලෝ ජූල් මවුලයට. එහෙනම් බලන්න අපි හෙස් තාප සමාකලන නියමයේ අනුව මෙතනදී භාවිතා කළා ඍණ 350 ධන ඩෙල්ටා H සමාන වෙනවා M ඝනයෙන් M වායුව උත්පාදනයට අදාළ උත්පාදන එන්තල්පිය අගය සහ O2 වායුවෙන් O වායුව උත්පාදනය කිරීමට අදාළ උත්පාදන එන්තල්පිය අගයට. හෙස් තාප සමාකලන නියමයට මේ දත්ත ආදේශ කරලා අපි පිළිතුර ලබා ගත්තා. මම නැවතත් මතක් කරනවා අපි තාප රසායනික චක්‍රය පෙන්වනකොට සෑම විටම භෞතික අවස්ථා සඳහන් කරන්න ඒ අපිට ලබා දීලා තියෙන දත්ත ඒකක සමග ආදේශ කරන්න තාප රසායනික චක්‍රය වගේම අදාළ අනිකුත් සෑම සමීකරණයක් සඳහාම ඒකක සහිත වාගයන් ආදේශ කිරීමට සැලකිලිමත් වෙන්න. එහෙමනම් අපි බලමු මේකේ ඊළඟ ගැටලුව. ඊළඟට අපිට ලබා දීලා තියෙන්නේ MO2 අරගෙන එහි MO බන්ධන විඝටන එන්තල්පිය ගණනය කිරීම. මේ සඳහාත් අපි MO2 වායු MO බන්ධන විඝටන එන්තල්පියට අදාළ සමීකරණ අපි ලියලා බලමු. MO2 වායුවෙන් MO බන්ධන විඝටනය වුණොත් අපිට ලැබෙන්න ඕනේ M වායු සහ දෙකක් O වායු. මෙතනදී දුවේ පුතේ සැලකිලිමත් විය යුතු කරුණක් තියෙනවා. MO2 වායුවෙන් M වායු සහ දෙකක් O වායු සෑදෙනකොට MO බන්ධන කීයක් විඝටනය වෙනවද? ඕක බොහෝ විට මේ අවුරුද්දේ මේ දරුවන් අතින් මගහැරුණු කාරණයක් වුණා. ඒක නිසා ඒ කරුණු ගැන සැලකිලිමත් වෙන ලකුණු අහිමි වුණා ගොඩක් දරුවන්ට. මෙතනදී බන්ධන දෙකක් විඝටනය වෙලා තියෙනවා. එහෙමනම් අපි මෙතන ලිව්වොත් MO බන්ධනය වගේ දෙගුණයක් තමයි මෙතන බන්ධන විඝටන එන්තල්පිය වෙන්නේ. MO බන්ධන දෙකක් කැඩෙනවා. ඊළඟට අපි බලමු දීලා තියෙන දත්ත මේකත් එක්ක
මේ බන්ධන විඝටන එන්තැල්පි අගයත් එක්ක සම්බන්ධ කරගන්න. අපිට නැවතත් M හි උත්පාදන එන්තැල්පිය සහ ඔක්සිජන් හි උත්පාදන එන්තැල්පිය තාප රසායනික චක්‍රයේ ගොඩනැංවීම සඳහා යොදා ගන්න පුළුවන්. එහෙමනම් M ඝනය M වායුව උත්පාදනය කිරීම මේ අවස්ථාවේදී අදාළ වර්ෂයේදී දරුවන් අතින් ලකුණු ගිලිහුණා අමතක වුණා ළමයින්ට දීලා තියෙන්නේ දත්තයේ ඔක්සිජන් වායු මවුල 1ක් උත්පාදනය සඳහා. නමුත් මෙතනදී ඔක්සිජන් වායු මවුල 2ක් උත්පාදනය වෙලා තියෙනවා. එතකොට ඩෙල්ටා H දෙකක ලෙස අපි සඳහන් කරන්න ඕනේ. අපි M ඝනයේ සිට සහ ඔක්සිජන් වායුවේ සිට මේ විදිහට ඊතලයේ දාගත්තොත් දැන් අපි දකින්නේ මොකද්ද? M ඝනය සහ O2 වායුව මගින් MO2 වායුව සෑදීම. එතකොට මේ එන්නේ ඩෙල්ටා H F MO2 වායුව උත්පාදනය වීම. හොඳයි. එහෙනම් අපි බලමු මේ සඳහා තාප රසායනික චක්‍රය ගොඩනංවා ගැනීම. මං හිතනවා ඔයාලට දැන් ඒක ටිකක් පුරුදු ඇති. ඒ අනුව මේ තියෙන්නේ M ඝනයේ ඔක්සිජන් වායුව මගින් MO2 වායුව ලැබුණා. MO2 වායුවෙන් M සහ M වායු සහ දෙකක් O වායු ලැබුණා. මේ තාප රසායනික චක්‍රයේ එක් මාර්ගයක්. M ඝනයෙන් M වායුව ලැබෙනවා. O2 වලින් දෙකක් O වායු මවුල ලැබෙනවා. මේ තියෙන්නේ අනිකුත් මාර්ගය. එමනම් හෙස් තාප සමාකලන නියමය අපි ආදේශ කරොත් ඩෙල්ටා H F මේක සමාන වෙනවා M වායුවේ උත්පාදන එන්තැල්පිය ධන O වායුවේ උත්පාදන එන්තැල්පිය වගේ දෙගුණයකට. එතකොට අපි මේ අපේ සෙවීමට අවශ්‍ය පදය උක්ත කරගමු. දීලා තියෙන දත්ත ආදේශ කළ විට M ඝනයේ M වායුව උත්පාදනය සඳහා 800.0යි ධන O වායුව උත්පාදනය සඳහා 249.2 වැඩි කිරීම 2 කිලෝ ජූල් මවුලයට MO2 වායුව උත්පාදනය අගය ඍණ 400යි ඒ අනුව අපිට මෙතනදී පිළිතුරු ලෙස ලැබෙනවා 1698.4යි කිලෝ ජූල් මවුලයට. නමුත් අපිට මේ පිළිතුර ලැබුණේ දැන් MO බන්ධන විඝටන එන්තැල්පිය වගේ දෙගුණයකට. එහෙමනම් MO බන්ධන විඝටන එන්තැල්පිය සමාන වෙනවා 1698.4 බෙදීම 2 කිලෝ ජූල් මවුලයට. ඒ අනුව අපිට පිළිතුර ලෙස ලැබෙනවා 849.2යි කිලෝ ජූල් මවුලයට. හොඳයි. එතකොට බලන්න මේ ගැටලුව විසඳීමේදී අපි MO2 වායුවෙන් M වායුව දෙකක් O වායුව සාදා ගැනීම සහ බන්ධන විඝටනය කිරීමෙන් බන්ධන විඝටන එන්තැල්පි ගණනය කිරීම සඳහා නැවත අපි හෙස් තාප සමාකලන නියමය මේ විදිහට යොදාගත්තා. හොඳයි. අවසාන ප්‍රශ්නය අපි මෙතනදී අහන්නේ සම්මත තත්ත්වය යටතේදී
කෙල්වින් 2000 දී MO2 වායුවෙන් MO වායුව සහ ඔක්සිජන් වායුව ලැබීමේ ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වේදයි සුදුසු ගණනය කිරීමක් මගින් පුරෝකථනය කරන්න කියලා. මේ පුරෝකථනය කිරීම සඳහා අපිට ප්‍රතික්‍රියාවේ සම්මත එන්ට්‍රොපි වෙනස 30.0යි ජූල් කෙල්විනයට මවුලයට ලෙස ලබා දීලා තියෙනවා. දැන් මෙන්න මේ වචනය ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වේද යන්න පුරෝකථනය කිරීම සඳහා අපි භාවිතා කරන්නේ ඔයාලා දකිනවා දන්නවා ප්‍රතික්‍රියාවේ ගිබ්ස් ශක්ති විපර්යාසය. අපි සලකනු ලබන ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසය ඩෙල්ටා G අගය ඩෙල්ටා G අගය බිඳුවට වඩා කුඩා වෙනවා නම් අපි කියනවා ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වෙනවයි කියලා. එහෙමනම් අපිට මේ පුරෝකථනය කිරීම සඳහා ප්‍රතික්‍රියාවට අදාළ ගිබ්ස් ශක්ති විපර්යාසය ගණනය කරන්න වෙනවා. ගිබ්ස් ශක්ති විපර්යාසය ගණනය කිරීම සඳහා අපි භාවිතා කරන්නේ සමීකරණය ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H මයිනස් T ඩෙල්ටා S කියන සම්බන්ධතාවය. මෙහි ඩෙල්ටා G කියන්නේ ප්‍රතික්‍රියාවේ ගිබ්ස් ශක්ති විපර්යාසය, ඩෙල්ටා H කියන්නේ එන්තැල්පි විපර්යාසය, T කියන්නේ තාපගතික උෂ්ණත්වය, ඩෙල්ටා S කියන්නේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස. එහෙමනම් අපි ඩෙල්ටා G ගණනය කිරීම සඳහා ලබා දීලා තියෙන දත්ත ආදේශ කරලා බලමු. කලින් අපි මෙහි ඩෙල්ටා H ගණනය කරා. උෂ්ණත්වය මෙතනදී දීලා තියෙන්නේ කෙල්වින් 2000 එන්ට්‍රොපි වෙනස අපිට දීලා තියෙන්නේ 30.0යි කියලා. එතකොට අපි මෙහි 30.0 ජූල් වලින් ලබා දීලා තියෙන නිසා අපි ඒකකය කිලෝ ජූල් මවුලයට ලෙස ආදේශ කළ යුතු වෙනවා. ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාවය නිර්ණය කිරීම සඳහා අපිට ඩෙල්ටා G අගය ගණනය කරගන්න සිද්ධ වෙනවා. ඩෙල්ටා G ගණනය කිරීම සඳහා අපි ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H මයිනස් T ඩෙල්ටා S කියන සම්බන්ධතාවය භාවිතා කරනවා. මෙහි ඩෙල්ටා G ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසය සමාන වෙනවා ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි විපර්යාසය ඍණ තාපගතික උෂ්ණත්වය වැඩි කිරීම ප්‍රතික්‍රියාවේ සම්මත එන්ට්‍රොපි විපර්යාසය වෙනවා. එතකොට මේකේ අපි මේ ප්‍රතික්‍රියාවට අදාළ එන්තැල්පි විපර්යාසය කලින් අපිට දත්තේ ලබා දීලා තියෙනවා. නමුත් දත්තේ ලබා දීලා තියෙන්නේ MO2 වායුවෙන් MO වායුව සහ භාගයක් O2 සෑදීම නෙවෙයි ප්‍රතික්‍රියාව අපිට අනිත් පැත්තටයි දීලා තියෙන්නේ. එතකොට එතනදී ලබා දීලා තිබුණේ දත්තේ ඍණ 50 කිලෝ ජූල් මවුලයට. නමුත් මෙතනදී ප්‍රතික්‍රියාව දීලා තියෙන MO2 වායුවේ සිට MO වායු සහ භාගයක් O2 වායු සෑදීම නිසා ඩෙල්ටා H ගේ අගය අපි දැන් භාවිතා කරන්නේ ධන 50 කිලෝ ජූල් මවුලයට ලෙස. උෂ්ණත්වය කෙල්වින් 2000යි ඩෙල්ටා S ගේ අගය 30.0 බලන දුවේ පුතේ මම මේ අගය 10 ඍණ 3ෙන් වැඩි කරලා තියෙනවා. මේකත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණයක්. අපිට එන්ට්‍රොපි වෙනස ලබා දෙන්නේ ජූල් කෙල්විනයට මවුලයට. නමුත් එන්තැල්පි විපර්යාසය අපිට ලබා දෙන්නේ කිලෝ ජූල් මවුලයට. එතකොට අපි සමීකරණය ආදේශ කරනකොට එකම ඒකකයක් භාවිතා කළ යුතු වෙනවා. ඒ අනුව එන්ට්‍රොපි විපර්යාසය සඳහා අගය අපි ජූල් කිලෝ ජූල් වලට හරවා ගත යුතු වෙනවා. ඒ අනුව ඩෙල්ටා H ධන 50 කිලෝ ජූල් මවුලයට නම් 2000 කෙල්වින් වැඩි කිරීම 30.0 වැඩි කිරීම 10 ඍණ 3 කිලෝ ජූල් මවුලයට කෙල්විනයට ලෙස අපි සමීකරණය සාදා ගත යුතු වෙනවා. මේ අනුව අපි ඩෙල්ටා G ගණනය කරපුවාම අපිට පිළිතුර ලෙස ලැබෙනවා ඍණ 10.0යි කිලෝ ජූල් ලෙස. කිලෝ ජූල් මවුලයට ලෙස. හොඳයි. දැන් බලන්න අපිට මේ ගණනය කිරීමේදී ප්‍රතික්‍රියාව සඳහා
ඩෙල්ටා G අගය අපිට ලැබුණා ඍණ 10.0 කිලෝජූල් මවුලයට. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ්ස් ශක්ති විපර්යාසය ඍණ 10.0 හෙවත් බිඳුවට වඩා අඩු අගයක් වෙලා තියෙනවා. ගිබ්ස් ශක්ති විපර්යාසය බිඳුවට වඩා අඩු නම් අපිට ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවයේ පුරෝකථනය කරන්න පුළුවන් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන බව. යම් හේකින් අපිට ලැබෙන්නේ ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G අගය බිඳුවට වඩා විශාල වුණොත් අපි කියනවා මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නොවේ කියලා. ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G අගය සමානයි බිඳුව වුණොත් අපි කියනවා ප්‍රතික්‍රියාව සමතුලිතතාවයේ පවතිනවායි කියලා. ඒ අනුව අපේ ගණනය කිරීමෙන් මෙතනදී ලැබුණේ ඩෙල්ටා G සමානයි ඍණ 10.0 නිසා අපි කියනවා ඩෙල්ටා G ඍණ 10.0යි බිඳුවට වඩා කුඩායි. එම නිසා මෙම ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධව සිදුවේ කියලා. අපි අද මේ කතා කරේ ශක්ති විද්‍යාව පාඩම යටතේ ඔයාලට ලැබෙන රචනා ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. මේ නිවැරදිව පිළිතුරු සැපයීමේදී දුවේ පුතේ සෑම විටම සැලකිලිමත් වන්න. ඔයාලගේ අගයන් ආදේශ කරනකොට ඒකක සහිතව ආදේශ කරන්න. ප්‍රතික්‍රියා ලිවීමේදී සෑම විටම තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න. ඒ වගේම ප්‍රතික්‍රියක සහ පළවල භෞතික අවස්ථාව නිවැරදිව දක්වන්න. එතකොට එම සියලුම කරුණු ඔයාලා හරියටම ප්‍රශ්න පත්‍රයේ සඳහන් කළොත් ඔයාලට රසායන විද්‍යාව සඳහා ඉතා පහසු ඒ සාමාර්ථයකට ළඟාවන්න පුළුවන් වෙනවා. නැවතත් දවසක අපි මෙවැනිම පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අතර වෙමු. ආයුබෝවන්.